ප්‍රශ්නාංක 28 අපිට කියනවා රූපානන්ද විසින් රූපවාහිනී අලුත් වැඩියා කිරීමේ මධ්‍යස්ථානයක් 1995 මාර්තු 1 වන දින ආරම්භ කරන ලදී. පළමු මාසය තුළදී පහස් ගහන් ගණදුණු සිදු විය. ගණදුණු වර්ග 8ක් කියලා තියෙනවා. ගණදුණු වර්ග 8ක් කියලා අපිට කියනවා ඊට සඳහන් ගණදුණු අවසානයේ ගැලපුම් සටහන පහත ගිණුම් කරන සමීකරණ යටතේ වාර්තා කරන්න. හරි. අන්න කියලා ඊට පස්සේ කියනවා අපිට අංක 2 1995 මාර්තු මාසය සඳහා ආදායම් ප්‍රකාශය සකස් කරන්න. ඊට පස්සේ කියනවා 1995 මාර්තු 31 දිනට මූලතත්ත්ව ප්‍රකාශය දක්වන්න. එහෙනම් එන්න අපි ටක් ගාලා ගහගමු සමීකරණය. ප්‍රශ්නාංක 28 ප්‍රශ්නාංක 28 යටතේ 1 2 3 4 5යි ඊට පස්සේ ගෙවී යුතු ගිණුම් සහ ප්‍රාර්ථනය වත්කම් වගකීම් ඒක යටතේ ගෙවිය යුතු ගිණුම් හිමිකම් අංකය මේක මුදල් ලැබිය යුතු ගෙනොම් ඊට පස්සේ කලින් ගෙවීම් ඊට පස්සේ ද්‍රව්‍ය ඊට පස්සේ උපකරණ. හරි. නම් ඔන්න අපි ගිහුවා සමීකරණ. ඒක අංක 1. අංක 2 ආදායම් ප්‍රකාශය අංක 2 ආදායම් ප්‍රකාශය. අංක 3 මූල්‍ය තත්ත්ව ප්‍රකාශය. අංක 3 මූල්‍ය තත්ත්ව ප්‍රකාශය. පුරෝගමු ඒ ටික ආදායම් වියදම්. මෙතන ජංගම නොවන වත්කම් ජංගම වත්කම්. හරි. ඒක යටතේ අවසන් තොගය ඊට පස්සේ ගන්නවා අපි ලැබිය යුතු දෑ
ලැබිය යුතු දෑ අවසන්තොගය ලැබිය යුතු දෑ අවසන්තොගය ලැබිය යුතු දෑ කලින් ගෙවීම් කලින් ගෙවීම් කලින් ගෙවීම් කලින් ගෙවීම් මෙතන උපකරණ කියලා ගන්නවා උපකරණ කියලා ගන්නවා මුදල් කියලා අන්තිමට ගන්නවා මුදල් කියලා අන්තිමට ගන්නවා එච්චරයි ඊට පස්සේ යනවා මුළු හිමිකම් හා වගකීම් මුළු හිමිකම් හා වගකීම් මුළු හිමිකම් හා වගකීම් හරි ඒකට තේ ගන්නවා පළවෙනි එක මුල ප්‍රාග්ධනය මුල ප්‍රාග්ධනය එකතු කළා කා කියලා කියන්නේ කාලච්ඡේදයේ ලාභය 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 කාලච්ඡේදයේ ලාභය රූලක් කැරලා අඩු කළා ගැනීලි ගැනීලි ආයි රූලක් කැරලා එකතු කළා අමතර ප්‍රාග්ධනය අමතර ප්‍රාග්ධනය එකතු කළා අමතර ප්‍රාග්ධනය එන උත්තරයට ලියනවා අග ප්‍රාග්ධනය අග ප්‍රාග්ධනය ඊට පස්සේ අපි ගලපනවා එතනට ගලපනවා ජංගම නොවන වගකීම් උලක් කැරලා රූල් දෙකක් විතර තියලා ජංගම වගකීම් ගලපනවා හරි දැන් අපි යම් අපේ ගාන කරන්න අංක 1 අපිට කියනවා රූපානන්ද මේක ආරම්භ කරපු ව්‍යාපාරයක් එහෙනම් මේ ඇවිල්ලා යන්නේ ප්‍රථම වසරයි මේ ප්‍රථම වසරේ ගනුදෙනු මේ යන්නේ හරි බලන්න රූපානන්ද කියනවා අංක 1 රුපියල් 75000ක් වූ සීමිත සමාගමේ කොටස් රුපියල් 90000කට විකුණලා 75000ක් වෙච්ච කොටස් 90000කට විකුණලා 75000ක් වෙච්ච කොටස් 90000කට විකුණලා ඒ ලද මුදලින් රුපියල් 50000ක් විතරක් යොදලා රුපියල් 50000ක් විතරක් යොදලා අපි බැංකු ගිණුමක් ඕපන් ව්‍යාපාරයේ නමින් බැංකු ගිණුමක් ඕපන් කරනවා ඒ කියන්නේ මොකද්ද රුපියල් 50000ක් යොදලා ව්‍යාපාරයක් ආරම්භ කරා කියලා තමයි ඔය කියන්නේ රුපියල් 50000ක් යොදලා ව්‍යාපාරයක් ආරම්භ කළා කියලා තමයි ඔය කියන්නේ එහෙනම් රූපානන්ද අනම්මනම් කතා කිව්වට වැඩක් නැහැ ඔය කියන්නේ 50000ක් යොදාගෙන ව්‍යාපාරයක් ආරම්භ කළා කියලා එහෙනම් එන්න ප්‍රශ්න පළවෙනි එක මුදල් වැඩි වෙනවා 50000කින් මුදල් වැඩි වෙනවා 50000කින් හිමිකම වැඩි වෙනවා 50000කින් මුදල් වැඩි වෙනවා 50000කින් සහ හිමිකම වැඩි වෙනවා 50000කින් මුදල් වැඩි වෙනවා 50000කින් සහ හිමිකම වැඩි වෙනවා රුපියල් 50000කින් අංක 2 ව්‍යාපාර ස්ථානයේ මාස 3ක කුලිය ගෙවීම සඳහා රුපියල් 6000ක චෙක්පතක් ඉදලා දී. අන්න ව්‍යාපාරයේ මාස 3ක කුලිය ගෙවන්න. එහෙනම් මාස 3ක කුලිය ගෙවනවා කියලා කියන්නේ මුදල් අඩු වෙනවා 6000කින්. මුදල් අඩු වෙනවා 6000කින්. ඇයි? මුදලින් ගෙවන නිසා. මුදල් අඩු වෙනවා රුපියල් 6000කින් මුදලින් ගෙවන නිසා. නමුත් මේ මාසෙට අදාළ වන්නේ එක මාසයක කුලිය විතරයිනේ. ඔන්න හොඳට දැන් ඔලුවට ගන්න. මේ මාසෙට අදාළ වන්නේ එක මාසික කුලිය විතරයිනේ. නේද? එතකොට මම මේ මාසෙට අමතරව තව මාස දෙකක කුලිය කොහොම ගෙවලාද? කලින් ගෙවලා නේද? මම මේ මාසෙ කුලියට අමතරව තව මාස දෙකක කුලිය කලින් ගෙවලානේ. එහෙනම් රුපියල් 4000ක් වැඩිපුර ගෙවලානේ. අන්න ඒක දානවා කලින් ගෙවූ තීරුවට. කලින් ගෙවීම් වැඩි වෙනවා 4000ක්. කලින් ගෙවීම් වැඩි වෙනවා රුපියල් 4000ක්. සහ මේ මාසයේ කුලිය විතරක් හිමිකමෙන් අඩු වෙනවා 2000ක්. මේ මාසයේ කුලිය විතරක් හිමිකමෙන් අඩු වෙනවා රුපියල් 2000ක්. මේ මාසයේ කුලිය විතරක්
හිමිකමෙන් අඩු වෙනවා රුපියල් 2000ක්. මේ මාසයේ කුලිය විතරක් හිමිකමෙන් අඩු වෙනවා රුපියල් 2000ක්. ඊළඟට ප්‍රශ්නාංක 3. ප්‍රශ්නාංක 3. අලුත් වැඩියා ද්‍රව්‍ය අත්පිට මුදලට ගැනීම රුපියල් 2000යි. අලුත් වැඩියා ද්‍රව්‍ය ගත්තොත් අලුත් වැඩියා ද්‍රව්‍ය ගන්නවා කියලා කියන්නේ සල්ලි වලට සල්ලි අඩු වෙනවා 2000ක්. සල්ලි අඩු වෙනවා 2000ක්. අලුත් වැඩියා ද්‍රව්‍ය වැඩි වෙනවා 2000ක්. අලුත් වැඩියා ද්‍රව්‍ය වැඩි වෙනවා 2000ක්. 4 12000ක් වටිනා අලුත් වැඩියා කිරීමේ උපකරණ කට්ටලයක් ණයට ගන්නා ලදී. 12000ක් වටිනා උපකරණ කට්ටලයක් ණයට අරගෙන. උපකරණ කට්ටලයක් කොහොම ගත්තත් අපේ ව්‍යාපාරයේ උපකරණ වැඩි වෙයි. අපේ ව්‍යාපාරයේ උපකරණ වැඩි වෙයි. අපේ ව්‍යාපාරයේ උපකරණ වැඩි. ඔකේ. දෙවෙනි එක චුට්ටක් කියන්නකෝ අපෝ. දෙක තේරුන්නේ නැහැ. දෙකද ඕන මේකද? දෙක. මම වියදමට ගන්නේ මේ මාසයේ වියදම් විතරයි. දැන් මම මේ මාසයේ සල්ලි ගෙවද්දී සාමාන්‍යයෙන් මම ගෙවන්න ඕනේ රුපියල් 2000යි කුලිය කියලා. කුලිය කියලා 2000යි ගෙවන්න ඕන. මම එකපාර රුපියල් 6000ක්ම ගෙවලා. එතකොට එක මාසයකට කුලිය 2000 නම් මම රුපියල් 6000 ගෙවුවා කියන එකෙන් අදහස් වෙන්නේ මාස 3කට දාලා කුලිය ගෙවුවා කියන එක නේද? මාස 3කට අදාළ කුලිය ගෙවුවා කියන එක නේද? එහෙනම් මම එකපාර මාස 3ක කුලිය ගෙවලා. හැබැයි මේ මාසයේ වියදම වෙන්නේ මේ මාසයට අදාළ ප්‍රමාණය විතරයි. මේ මාසයේ වියදම වෙන්නේ මේ මාසයට අදාළ ප්‍රමාණය විතරයි. ඒ කියන්නේ 2000. 2000. මම කිව්වක් ගෙවුවත් මම ලක්ෂයක් ගෙවුවත් වැඩක් නැහැ. මේ මාසෙට අදාළ වෙන්නේ රුපියල් 2000යි. මොකද ඔයාලා ගෙදරක කුලියකට ඉන්නවනම් ඒ මාසයේ කුලිය තමයි ඔයාලගේ වියදම වෙන්නේ. එතකොට ඊළඟ මාසෙ ටික ඔයාලා කලින් ගෙවුවා කියලා ඒක වියදමට දාන්න යන්නේ නැහැ. මෙන්න මෙච්චරයි ගැන ඔයගොල්ලෝ අවබෝධ කරගන්න ඕනේ. යම් කිසි වියදමක් අපි මුදලින් ගෙවන්නේ නම් එම වියදමේ ඒ මාසයට අදාළ ප්‍රමාණය පමණක් හිමිකමෙන් අඩු කරයි. ඉතිරිය වැඩිපුර යමක් ගෙවා ඇතනම් අන්න ඒක කලින් ගෙවූ ගොඩට තමයි. එහෙනම් මේ මාසයේ රුපියල් 2000 වියදමක් ලෙස දැම්මා. රුපියල් 6000ක් ගෙවලා තිබ්බ නිසා 4000ක් වියදමට දැම්මා. එහෙනම් මම වැඩිපුර 4000ක් ගෙවලා තියෙනවා. ඒ වැඩිපුර ගෙවුව 4000 කලින් ගෙවීම් කියලා දැම්මා. පැහැදිලිද? නේද? හරි. අපි යන් එහෙනම් හතරවෙනි එකේ අපිට කියනවා උපකරණයක් මිලදී ගන්නවා. උපකරණයක් මිලදී ගත්තොත් උපකරණ වැඩි වෙනවා 12000ක්. උපකරණ වැඩි වෙනවා 12000ක්. ගත්තේ ණයට උපකරණ වැඩි වෙනවා 12000ක්. ගත්තේ ණයට නිසා ගත්තේ ණයට නේද? එහෙනම් ගෙවිය යුතු ගිණුම් වැඩි වෙනවා 12000ක්. එහෙනම් ගෙවිය යුතු ගිණුම් වැඩි වෙනවා 12000ක්. 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 හරි. ඊළඟට ඒකේ තවදුරටත් චුට්ටි දේවල් ටිකක් කියනවා. බලන්න පොඩ්ඩක් මොනවද මේ කියන දේවල් කියලා. මෙන්න මේ විදිහට මිලදී ගන්නා උපකරණය වසර 5ක් භාවිතා කළ හැකි යයි බලාපොරොත්තු වන අතර ඉන් පස්සේ කිසිම වටිනාකමක් නැහැලු. ඔය වසර 5ක් භාවිතා කරන්න පුළුවන් කියලා කියන්නේ ඔය වත්කම ක්ෂය වෙනවා කියන එක. මම යම්කිසි දෙයක් පාවිච්චි කරන්න එම වත්කම ගෙවි යෑමකට ලක් වෙනවා. එහෙනම් ඒක තමයි ඔය කියන්නේ. එන්න. ගන්න මේක යටින් රූල් ගානක් යටින් ගන්න
පෙර වැඩවල ෂය සමානයි පිරිවැය ඍණ සොන්බොන් අගය බෙදීම ඵලදායී ජීව කාලය සමානයි පිරිවැය දීලා තියෙනවා රුපියල් 12000යි සොන්බොන් අගයක් දීලා නැහැ බිඳුවයි බෙදනවා පහෙන් එතකොට චුට්ටක් බලන්න නැවතිලා වසර 5ක් භාවිතා කරන්න පුළුවන් පිරිවැය පහෙන් බෙදුවොත් ඡය එනවා ඒ එන්නේ වාර්ෂික ඡය ඔයා O level ගණන් කරපු ළමයෙක් විදිහට බලන්න අපි පහෙන් බෙදුවොත් එන්නේ වාර්ෂික ඡය නම් අපි මේ ගාන හදන්නේ මාසෙකටනේ එහෙනම් අපි මාසෙකට ගන්න නම් මොකක්ද කරන්නේ අවුරුද්දකට ආපු උත්තරය 12න් බෙදලා එකෙන් වැඩි කරා නම් හරි නේද අවුරුද්දකට ආපු උත්තරය 12න් බෙදුවා නම් මාසෙකට එනවා එක එකෙන් වැඩි කරයි කියලා කියන්නේ මාසයක් කියන එක නේද එහෙනම් 12000 බෙදන්න 5න් ආයි එක 12න් එකෙන් වැඩි කරන්න එහෙනම් මාසික ඡය අපිට එනවා උත්තරය රුපියල් 200යි මාසික ඡය රුපියල් 200යි හරි එහෙනම් ඡය නිසා උපකරණ වල අගය අඩු වෙනවා සහ ඡය කියන්නේ අපිට වියදමක් නිසා අපේ හිමිකමත් අඩු වෙනවා ඡය කියන්නේ වියදමක් නිසා හිමිකමත් අඩු වෙනවා හරි ඊළඟට අංක 5 number 5 මාර්තු මාසය තුල සම්පූර්ණ කරන ලද අලුත් වැඩියා වැඩ සඳහා ගණදුනුකරුවන් වෙත යවන ලද ඉන්වොයිස් වල වටිනාකම රුපියල් 6000යි. ඔය කියන්නේ මොකක්ද දන්නවද? මම රූපවාහිනිය අලුත් වැඩියා කළාලු. එතකොට අලුත් වැඩියා කළාට උන් සල්ලි දුන්නේ නැහැලු. එහෙනම් මම කරන්නේ බිස්නස් එක රූපවාහිනිය අලුත් වැඩියා කිරීම. එහෙනම් මේ ව්‍යාපාරයේ මගේ ආදායම වෙන්නේ රූපවාහිනී අලුත් වැඩියා කිරීම. එහෙනම් ණයට සේවා සැපයීම නිසා ලැබිය යුතු දෑ වැඩි වෙනවා රුපියල් 6000ක්. සහ ඒක ආදායමක් නිසා හිමිකම වැඩි වෙනවා රුපියල් 6000ක්. ඊළඟ 6 ව්‍යාපාරයේ බැංකු ගිණුමෙන් ලියන ලද චෙක්පත් වලින් ගෙවන ලද රූපානන්දගේ පෞද්ගලික වියදම් 4000යි. රූපගේ පෞද්ගලික වියදම් දරුවා කියන්නේ ඔය කියන්නේ ගැනිල්ල. එහෙනම් රූපගේ පෞද්ගලික වියදම් නිසා මුදල් අඩු වෙනවා 4000ක්. ගැනිල් නිසා හිමිකම අඩු වෙනවා රුපියල් 4000ක්. ප්‍රශ්නාංක 7 ව්‍යාපාරය වෙනුවෙන් ලද දුරකථන බිල රුපියල් 600යි. අන්න ව්‍යාපාරය වෙනුවෙන් ලද දුරකථන බිල රුපියල් 600යි. එහෙනම් මෙතන දුරකථන බිලක් තියෙනවනේ ව්‍යාපාරයේ පාවිච්චි කරපු දුරකථන බිලක් තියෙනවා නම් හිමිකම අඩු වෙනවා අපේ දුරකථන බිල නිසා. හැබැයි බලන්න අවධානයෙන් බලන්න මෙම දුරකථන ගාස්තු මාර්තු මාසය සඳහා වුවත් අප්‍රේල් මාසය වනතුරුත් ගෙවීම් කළා නැහැ. වියදමක් නිසා හිමිකමෙන් අඩු කළාට
වියදමක් නිසා හිමිකමෙන් අඩු කළාට වියදමක් නිසා මේ දුරකථන බිල හිමිකමෙන් අඩු කරාට මෙයා ගෙවලා නැහැ. ගෙවලා නැත්නම් වගකීම් වැඩි වෙනවා ගෙවිය යුතුයි කියලා. වගකීම් වැඩි වෙනවා ගෙවිය යුතුයි කියලා. වගකීම් වැඩි වෙනවා ගෙවිය යුතුයි කියලා. හරි. අංක 8. අලුත් වැඩියා ද්‍රව්‍ය සම්බන්ධයෙන් තොග ගණන් ගැනීමක් සිදු කළ අතර මාර්තු මාසයේ අවසානයේදී අලුත් වැඩියා ද්‍රව්‍ය 1600ක් ඉතිරි වී තිබූ බව සොයා ගන්නා ලද. මොකක්ද ඒ කියන්නේ? ඒ කියන්නේ මෙන්න මේක. මෙන්න මේ විදිහට 8 වෙනි එක ලියන්න ඉඩක් තියලා දිගට ඉලි ගහන්න එකතුව ගන්න. ඒකෙදි කියනවා අපි මේ තොග ගිණුම අවසානයේ ගණන් ගැනීමක් කළාලු. ඒකෙදි ඇත්තටම තොග ගණන් ගැනීමක් කළාම ඉතුරු වෙලා තිබ්බේ 1600ක් විතරයි. 2000ක් තිබ්බලු ඉතුරු වෙලා තියෙන්නේ 1600යිලු. ඒ කියන්නේ නොකියා කියන්නේ රුපියල් 400ක තොග එක්ක භාවිතා වෙලා එක්ක සොරු අරගෙන එක්ක මොකක් හරි වෙලා. එහෙනම් ඒක නිසා ඒක මෙතනින් අඩු වෙනවා සහ හිමිකමෙන් අඩු වෙනවා. වියදමක් නිසා. හරිද? වියදමක් නිසා හිමිකමෙනුත් අඩු වෙනවා. එහෙනම් මෙච්චරයිනේ තියෙන්නේ. අපි එහෙනම් මේකේ උත්තර ටික දාමු. හරි. ඔන්න අපිට ආවා අවසාන ශේෂය. මෙන්න අපිට ආවා අවසාන ශේෂය. හරි. දැන් ඔයා බලන්න කොහොමද මෙන්න මේ ආදායම් ප්‍රකාශයක් සහ මූලදත්ත ප්‍රකාශයක් අපි නිර්මාණය කරන්නේ අපිට මෙන්න මේ සමීකරණයක් ඇසුරෙන් දුන්නම අපි ගිය සතියේ එකක් සාකච්ඡා කරා. හැබැයි ගිය සතියේ ඔයාලට දැනුම හරියට යන්නේ නැතුව ඇති. නමුත් මේ සතිය හොඳට එක බලා ගන්න. මොන බලන්න. ආදායම් ප්‍රකාශය කියන එකට අපි සමීකරණයක් ගානක් තුල දීලා තිබුණොත් සමීකරණයක් දීලා ඒක තුලින් අපිට ආදායම් ප්‍රකාශය නිර්මාණය කරන්න කියලා කිව්වොත් අපි ඒක නිර්මාණය කරන්න යොදාගන්නේ මෙන්න මේ හිමිකම් තීරුව. හිමිකම් තීරුවෙන් තමයි අපි ආදායම් ප්‍රකාශය සකස් කරන්නේ. තීරුවෙන් තමයි අපි ආදායම් ප්‍රකාශය සකස් කරන්නේ. සහ මෙන්න මේ ශේෂ උපුටාගෙන අපි සකස් කරනවා කාවද? ශේෂ පත්‍රයේවත් මූල්‍ය තත්ත්ව ප්‍රකාශය. එතකොට බලන්න. ඒකේ පියවරක් පිළිවෙලක් අනුපිළිවෙලක් තියෙනවා. මුලින්ම හිමිකම් ගිණුමේ හිමිකම් තීරුවේ ඔයා හොයාගෙන යන්න ධන අයිටම ධන බලන්න පළවෙනි ධන අයිටමය ඉන්නේ ආරම්භක ප්‍රාග්ධනය. එහෙනම් ආරම්භක ප්‍රාග්ධනය අරන් යන මෙන්න මෙතන මුල ප්‍රාග්ධනය. මුල ප්‍රාග්ධනය කියලා මෙතනට දාන්න 50000. මුල ප්‍රාග්ධනය කියලා මෙතනට දාන්න 50000. මුල ප්‍රාග්ධනය කියලා එතනට දාන්න 50000. මුල ප්‍රාග්ධනය කියලා 50000. ඊළඟට ධන අයිතමේ කවුද ඉන්නේ? ලැබිය යුතු සේවා ආදායම්. ඊළඟ ධන අයිතමය ලැබිය යුතු සේවා ආදායම් නේද? එහෙනම්
ඒක දාන්න ආදායම් මෙතනට ලැබිය යුතු සේවා ආදායම් ලැබිය යුතු සේවා ආදායම් කියලා ආදායම් කොටට දාන්න දෙවෙනි තීරුවට 6000ක් දෙවෙනි තීරුවට 6000ක් ලැබිය යුතු ආදායම් කියලා 6000 දැම්මා. හරි. තව ධන ඉන්නවද? මේ තීරුවේ තව ධන ඉන්නවද? ධන නෑ. ධන එච්චරයි ඉන්නේ. එහෙනම් යම් වියදම් වලට. බලන්න ඍණ මුලින්ම ඉන්නවා ඍණ 2000. කවුද? ගොඩනැගිලි කුලිය. එහෙනම් වියදම් වල ලියන්න කුලී කියලා දාන්න 2000. ඊළඟට ඍණ බලන්න ඉන්නවද කියලා? ඊළඟට ඍණ ඔව් ඉන්නවා 200ක් ඉන්නවා ඍණ 200ක් ඉන්නවා. ඒකට අපි කියමු ෂය 200යි. ඊළඟට තවත් ඍණ ඉන්නවද බලන්න. තවත් ඍණ ඉන්නවද? ඔව් ඍණ ඉන්නවා. හැබැයි පරිස්සමෙන් මේ 4000 කියන්නේ මොන 4000ද? ගැනිලි. එහෙනම් ගැනිලි දාන්නේ කොහෙද? මෙන්න මෙතන මේ ගැනිලි 4000 වරහන්. ඊළඟට ඍණ කවුද? දුරකථන ගාස්තු. එන්න දුරකථන ඍණ කියන්නේ වියදම්. දුරකථන ගාස්තු 600. ඊළඟ 400ක් තියෙනවා. තොග හානි, එක්ක තොග විනාශ, එක්ක තොග නැතිවීම. අපි ලියමු තොග හානි. තොගය මොකක් හරි වෙලා වගේ පේන්නේ 400යි. එච්චරයි. දැන් මේ තීරුවේ තියෙන ධන අයිතමක් දැම්මා, ඍණ අයිතමක් දැම්මා. එහෙනම් ආදායම් ප්‍රකාශය ඉවරයි. එහෙනම් අපි යන්නේ මෙන්න මේක සුළු කරලා අපි ගන්නවා. ලාභය බලන්න 2000යි 3000යි 3200යි. 6000 ඍණ 3200 2800යි. එහෙනම් 2800යි. අන්න ඒකට ලියනවා. එම නිසා කාලච්ඡේදයේ ලාභය එම නිසා කාලච්ඡේදයේ ලාභය 2800යි. එම නිසා කාලච්ඡේදයේ ලාභය 2800යි. හරි. ආදායම් ප්‍රකාශයේ අවසන් කටයුතු කළා. දැන් යන් අපි මූලතත්ත්ව ප්‍රකාශය. එහෙනම් මෙන්න මේ ලාභය උපුටා ගන්න මෙන්න මෙතනට. ලාභය කියලා දාන්න මෙතන 2800. මෙතන දාන 2800. එකතු කරන්න. උත්තරය 52800යි. 52800යි. අන්න ඊට පස්සේ 4000ක් අඩු කරන්න. අන්න උත්තරේ එනවා 48800යි. අමතර ප්‍රාග්ධනයේ නැහැ ඉදි කැලලක් ගහන්න. සහ අග ප්‍රාග්ධනය කියන එක ගන්න හිමම 48800ක්. එතකොට බලන්න මෙන්න මේ අග ප්‍රාග්ධනය කෙලින් සමීකරණයේ හිමිකම් ගිණුමේ අවසාන උත්තරය. එකම එක ඉලක්කම නේද තියෙන්නේ. එහෙනම් අපේ ගාන හරි. ඇයි? මෙතන අග ප්‍රාග්ධනයේ අවසාන ප්‍රාග්ධනයේ කියන උත්තරය මෙතනින් ඇවිල්ලා නිසා. හරි. ඒක හරි. ඊළඟට අපි
මෙන්න මේ උපකරණ වල අවසාන ශේෂ ටික දාගෙන යන්න. උපකරණ වල අවසාන ශේෂය 11800යි. ඊළඟට මුදල් වල අවසාන ශේෂය 38000යි. මුදල් වල අවසාන ශේෂය 38000යි. ඊළඟට ලැබිය යුතු වල අවසාන ශේෂය 6000යි. කලින් ගෙවීම් වල අවසාන ශේෂය 4000යි. තොගයේ අවසාන ශේෂය 1600යි. එච්චරයි. එනම් 1600 ධන 6000 4000 ධන 38000 උත්තරය 49600යි. 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 ඒකට එකතු කරනවා 11800 අනුත්තරය එනවා 61400යි. 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 ඒක කෙලින් ලියන්න. එම නිසා මුළුවත්කම්. හරි. ඊළඟට වගකීම් වල අවසාන ශේෂය 12600යි. යන්න. අග ප්‍රාග්ධනයට යටින් ජංගම නොවන වගකීම් කියලා ලියලා රූල් දෙකක් ඉඩ තියලා. රූලක් ඇරලා රූල් දෙකක් ඉඩ තියලා ලියන්න ජංගම වගකීම්. ජංගම වගකීම් කියලා ලියලා යටින් ඉරක් ගහලා ලියන්න ගෙවිය යුතු ගිණුම්. ගෙවිය යුතු ගිණුම් කියලා ලියලා දාන්න දෙවෙනි තීරුවට 12600. 12600. එච්චරයි. එකතු කරලා බලන්න. අන්න උත්තරය එනවා එතනත් 61400යි. අන්න උත්තරය එනවා එතනත් 61400යි. 61400යි. ඒක කෙලින් ලියන්න. එම නිසා මුළු හිමිකම් හා වගකීම්. දැක්කද අපි සමීකරණයක් ඇසුරෙන් ආදායම් ප්‍රකාශය සකස් කරලා මූලතත්ත්ව ප්‍රකාශයේ වත්කම් වලට වගකීම් සමාන කළා. හරි. පැහැදිලිද බලන්න? ප්‍රශ්න අංක 29 බස්තියන් මහතා විසින් 2014 ජනවාරි 1 දින ප්‍රවාහන සේවා ව්‍යාපාරයක් ආරම්භ කරන ලදී. බස්තියන් මහතා විසින් 2014 ජනවාරි 1 දින ප්‍රවාහන සේවා ව්‍යාපාරයක් ආරම්භ කරන ලදී. පළමු මාසයට අදාළ තොරතුරු ඔබ වෙත සපයා ඇත. හරි. අන්න මේක ආරම්භ කරපු ව්‍යාපාරයක්. හොඳට ඔළුවේ තියාගන්න මේක ආරම්භ කරපු ව්‍යාපාරයක්. එහෙනම් එම ව්‍යාපාරයේ තොරතුරු ටික දීලා අපිට කියනවා අයන්න, ආයන්න සහ ඇයන්න. මේ ටිකම තමයි කරන්න කියන්නේ. අපි එහෙනම් කරමු. හරි. බලන්න ප්‍රශ්න අංක 29 යන මේ විදිහට අපිට ආකෘති ටික අවශ්‍ය වෙනවා. එකක් ගිණුම් කරන සමීකරණ බලපෑම් පෙන්නන ලේඛනය සහ ආදායම් ප්‍රකාශය සහ මූලතත්ත්ව ප්‍රකාශය අපිට අවශ්‍ය වෙනවා. හරි. ඒක කියනවා බස්තියන් මහතා විසින් 2014 ජනවාරි 1 දින ප්‍රවාහන සේවා ව්‍යාපාරයක් ආරම්භ කරයි. මේක ඇවිල්ලා සේවා ව්‍යාපාරයක් නිසා තමයි සේවා ආදායම් සහ වියදම් කියලා අපි ගණනය කිරීමකට ගත්තේ. ඊළඟට කියනවා අංක 1. සිය පෞද්ගලික ලොතරැයි ගිණුමකින් ලක්ෂ 5ක්
සිය පෞද්ගලික ලොතරැයි දිනුමකින් ලද රුපියල් ලක්ෂ 5ක් යොදවමින් ව්‍යාපාරය ආරම්භ කළේ. එනම් මුදල් යොදවනවා ලක්ෂ 5ක් නේද? අපි මේ ගාන රූ දහස් වලින් කරමු ඉඩමදි නිසා රූ දහස් කියලා කියන්නේ 10000 තියෙනවා නම් 0.3ක් අයින් කරලා රුපියල් 10යි කියලා හිතලා ගණන් කරන එක. හරිද? අපි රූ දහස් වලින් ගාන කරමු. ඔයාට ටිකක් ඒක හුරුයි ලේසි වෙයි. හරි. එනම් ප්‍රාග්ධනය යොදවනවා ලක්ෂ 5යි. එනම් 500ක් මුදල් වැඩි වෙනවා. 500ක් මුදල් වැඩි වෙනවා. හිමිකම වැඩි වෙනවා 500ක්. හිමිකම වැඩි වෙනවා 500ක්. අංක 2. 2,40,000ක් ගෙවා 2,40,000ක් ගෙවා ඉතිරිය පසුව ගෙවීමේ පදනම මත රුපියල් 2,40,000ක් ගෙවා ඉතිරිය පසුව ගෙවීමට එකඟ විය. අන්න එතන පොඩි අඩුපාඩුවක් තියෙනවා. එතන ටයිපින් මිස්ටේක් එකක් තියෙනවා. බලන්න. ප්‍රශ්න අංක 29 තියෙනවා පොඩි ටයිපින් මිස්ටේක් එකක්. රුපියල් 2,40,000ක් ඕන හදාගන්න එක රුපියල් 2,40,000ක් වටිනා බස් රථයක් මිලදී ගන්නා ලද අතර එතන ලියා ගන්න ටිපෙක්ස් කෙල්ලාරි කොහෙන් හරි ලියා ගන්න රුපියල් 2,40,000ක් වටිනා බස් රථයක් මිලදී ගන්නා ලද අතර රුපියල් 2,40,000ක් වටිනා බස් රථයක් මිලදී ගන්නා ලද අතර 1,50,000ක් මුදලින් ගෙවීමෙන් හා 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 ඉතිරිය පසුව ගෙවීමට එකඟ විය. 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 අර ඊට පස්සේ තියෙනව නේද? මෙම බස් රථයේ ඵලදායී ජීව කාලය වසර 10යි කියලා. ඒක හරි. ඒක හරි. ඒක හරි. ඒක හරි. එහෙනම් 2,40,000ක් වටිනා බස් රථයක් ව්‍යාපාරයට එනවා. ඒ කියන්නේ ව්‍යාපාරයේ මෝටර රථ වැඩි වෙනවා 2,40,000කින්. ව්‍යාපාරයේ මෝටර රථ වැඩි වෙනවා 2,40,000කින් සහ මුදල් අඩු වෙනවා 1,50,000කින්. මුදල් අඩු වෙනවා 1,50,000කින්. මුදල් අඩු වෙනවා 1,50,000කින්. ඒ කියන්නේ මම තව දුරටත් ගෙවන්න ඕනි ණයක් තියෙනවා. කීයක්ද? 90,000ක්. 240ක් වටිනා බඩුවක් 150ක් දීලා ගත්තා කියන්නේ මම කඩේට ණයයි තව 90ක්. තව 90ක් නේද? තව 90ක්. එහෙනම් අන්න ණය හිමියන්ට හරි උපචිත වියදම් වලට හරි දාන්න. ණය හිමියන්ට හරි උපචිත වියදම් වලට අපි ණය හිමියන්ට දාමු. ණය හිමියන්ට දාමු. 90 ණය හිමියන්ට 90ක් දැම්මා. ඇයි? 240ක මම වත්කමක් ගත්ත නිසා වත්කම් වැඩි වෙනවා 240යි. මුදලින් ගෙවන්නේ 150ක් නිසා මුදල් අඩු වෙනවා 150යි. ගෙවන්නේ නැහැ මම 90ක්. ඒක පස්සේ ගෙවන්න එකක වෙනවයි නම් වගකීම්වත් ණය හිමි වැඩි වෙනවා 90යි. අංක 3
අංක 3. ඉන්ධන තොග අත්පිට ගැනුම් 6000යි. ඉන්ධන තොග අත්පිට ගැනුම් 6000යි. අර ඒක ඉස්සරහා 12500 දෙන එක කපලා දාන්න. ඉන්ධන තොග අත්පිට ගැනුම් 6000යි. ඉන්ධන තොග අත්පිට ගැනුම් 6000යි. ඉන්ධන තොගයක් ගත්තා 6000ක් දීලා. එහෙනම් ඉන්ධන තොග වැඩි වෙනවා 6යි. ඉන්ධන තොග වැඩි වෙනවා 6යි. මුදල් අඩු වෙනවා 6යි. මුදල් අඩු වෙනවා 6යි. ඉන්ධන තොග වැඩි වෙනවා 6යි. මුදල් අඩු වෙනවා 6යි. මුදල් අඩු වෙනවා 6යි. ඊළඟ 4 ප්‍රවාහන සේවා සැපයීමෙන් ලද මුදල් අන්න සේවා සපයලා හම්බ කරපු සල්ලි 12500යි. සේවා සපයලා හම්බ කරපු සල්ලි නිසා මුදල් වැඩි වෙනවා 12500ක්. මුදල් වැඩි වෙනවා 12500ක්. මේ ආදායමයි. එහෙනම් හිමිකමත් වැඩි වෙනවා 12.5ක්. 12500ක්. 12500ක්. හිමිකමත් වැඩි වෙනවා 12500ක්. ඇයි සේවා සැපීමෙන් ලද ආදායම් නිසා මුදල් වැඩි වේ. හිමිකමත් වැඩි වේ. අංක 5. අංක 5. අංක 5 බලන්න. ජනවාරි මාසයට අදාළ ව්‍යාපාරික ගොඩනැගිලි කුලිය 3000ක් වූ අතර ඒ ජනවාරි මාසය තුලදීම පියවන ලදී. ජනවාරි මාසයේ කුලිය 3000ක්ලු එක ජනවාරි මාසෙම ගෙවලා. එනම් බොහොම හොඳයි. මුදලින් ගෙවලා නිසා මුදල් අඩු වෙයි. හිමිකමෙන් අඩු වෙනවා වියදමක් නිසා. මුදලින් ගෙවලා නිසා මුදල් අඩු වුණා. මුදලින් ගෙවලා නිසා මුදල් අඩු වුණා 3000ක්. වියදමක් නිසා හිමිකමෙන් අඩු වුණා. වියදමක් නිසා හිමිකමෙන් අඩු වුණා. අංක 6. අංක 6. අංක 6 ජනවාරි මාසය තුලදී රුපියල් 7500ක පිරිවැයක් දරමින් ජනවාරි මාසය තුලදී රුපියල් 7500ක පිරිවැයක් දරමින් ජනවාරි මාසය තුලදී රුපියල් 7500ක පිරිවැයක් දරමින් විනෝද චාරිකාවක් සඳහා බස් රථයක් යොදා තිබූ අතර ඊට අදාළව ගනුදෙනුකරුවන් එම මුදල තවමත් ලබා දීලා නැහැ. ඒ කියන්නේ මම සේවාවක් සැපෙව්වා. සේවාව සැපෙව්වට මට ඒ සල්ලි තාම ලැබුණේ නැහැ. හැබැයි ඒක මගේ සේවා ආදායම. මගේ සේවා ආදායමක් නිසා හිමිකම වැඩි වෙනවා රුපියල් 7500ක්. ඒක සේවා ආදායම් නිසා හිමිකම් වැඩි වෙනවා රුපියල් 7500ක්. මේක මුදලින් ලැබුණේ නැහැ. එහෙනම් ලැබිය යුතු ණය ගෙතියන් වැඩි වෙනවා 7500ක්. ලැබිය යුතු නිසා. ඊළඟට අංක 7. බස්තියන් මාතා ව්‍යාපාරයෙන් ලබාගත් මුදල රුපියල් 4500යි. එනම් ගැනිලි මුදල් අඩුවේ 4.5යි. හිමිකමත් අඩුවේ 4.5යි. මුදල් අඩුවේ 4.5යි. හිමිකමත් අඩුවේ 4.5යි. ඊළඟට 8. ජනවාරි මාසයට අදාළ රියදුරු වැටුප 10500ක් වූ අතර ජනවාරි මාසයට අදාළ රියදුරු වැටුප 10500ක් වූ අතර මින් අත්තිකාරම් ලෙස ජනවාරි 20 දින රුපියල් 4000ක් ගෙවලා කොහොම වුණත් මේ මාසයට අදාළ වැටුප කීයද? මේ මාසයට අදාළ ගෙවන්න ඕනි වැටුප කීයද? 10500යිනේ. ඒක ව්‍යාපාරයේ වියදමක්නේ. මේ මාසයට අදාළ වැටුප රුපියල් 10500යි. ඒක කොහොමත් වියදමයි. වියදමක් නිසා හිමිකමෙන් අඩු කරනවා 10500. කොහොමත් වියදමක් නිසා හිමිකමෙන් අඩු කරනවා 10500. වියදමක් නිසා කොහොමත් හිමිකමෙන් අඩු කරනවා 10500. හරි. හැබැයි ඒකෙන් ගෙවලා තියෙන්නේ කීයක් විතරද? රුපියල් 4000ක් අත්තිකාරමක් විදියට ගෙවලා. රුපියල් 4000ක් මුදලින් ගෙවලා. ඒ නිසා මුදල් අඩු වෙනවා 4000ක්. හැබැයි
ඉතිරිය තාමත් ගෙවලා නැහැ. ඉතිරිය තාමත් ගෙවලා නැත්නම් ඒක උපචිත වියදමක්. ඉතිරිය තාමත් ගෙවලා නැහැ. එහෙනම් 6500කින් උපචිත වියදම් ඒවත් ගෙවිය යුතු වියදම් වැඩි වෙනවා. වගකීමක් ලෙස උපචිත වියදම් වැඩි වෙනවා. බලන්න 10500ක වැටුප ගෙව්වත් නැතත් හිමිකමෙන් අඩු වෙනවා වියදමක් නිසා. ගෙව්ව ටික නිසා මුදලින් අඩු වුණා 4000ක්. ඉතුරු 6500 ගෙවලා නැහැ. එහෙනම් උපචිත වියදම් වැඩි වෙනවා. ඊළඟට 9. ගෙව්වේ නැති නිසා ඒ උපචිත වියදම් වැඩි වෙන්නේ. ප්‍රශ්න අංක 9. අපිට කියනවා ජනවාරි මාසයේ අවසානයේ පැවති තොගයෙන් ඉතිරි තොගය 3500ක් වෙලාලු. අන්න ජනවාරි මාසයේ අවසානයේ ඉතිරි පැවති තොගය 3500යි. ඒ කියන්නේ එකතු කරන්න ඉරි ගහලා අපි එකතුවට ගත්තොත් ඉන්ධන තොගේ අවසාන එකතුව තියෙන 3500යි. ඔය නොකියා කියන්නේ ඉන්ධන තොගය 6000ක් තිබ්බට ඒකෙන් දැන් ඉතුරු වෙලා තියෙන්නේ 3500යි. ඒ කියන්නේ 2500ක් තොගය අඩු වෙලා. එක්කෝ ඔරා කාලා එක්කෝ නැති වෙලා. එහෙනම් ඒකෙන් හිමිකමත් අඩු වෙනවා 2500ක්. එච්චරයි. එහෙනම් එන්න අපි මේවල එකතුන් ටික දාගෙන යමු. 240යි ඉන්න චුට්ටක් ඉන්න අපි එකක් මගේ හැරියා මෙන්න මේ දෙවෙනි එකේ අපිට කියනවා 2,40,000 දීලා වටිනාකමට ගත්තලු මේකේ ඵලදායි ජීව කාලය වසර 10යි. ඵලදායි ජීව කාලය වසර 10ක් කියන්නේ 240 බෙදෙනවා 10න් වැඩි කරනවා 12න් එකකින්. 240 බෙදෙනවා 10න් වැඩි කරනවා 12න් එකකින්. 240 10න් බෙදුවොත් 24යි. 12න් එකකින් වැඩි කරොත් 2යි. 2යි නේ. 2යි. එහෙනම් ඡය වෙන්න ඕනි 2ක්. හරිද? ඡය වෙන්න ඕනි 2ක්. මම ඒක දාලා නැහැ. මම දැන් ඒක දානවා. හරිද? ඡය කියලා මෙතනින් 2ක් අඩු කරනවා සා හිමිකමෙන් අඩු කරනවා 2ක්. හරි? ඒක එතකොට හරි. එක තුන් ටික දාගෙන යන් 238යි 7.5යි 90යි 6.5යි ටක් ගාලා අපි එකතු කරමු 500යි ඍණ 2යි 12.5යි ඍණ 3යි ධන 7.5යි ඍණ 4.5යි ඍණ 10.5යි 497.5යි 497.5යි අපි මුදල් වල එකතු කරමු 500යි ඍණ 150යි ඍණ 6යි ධන 12.5යි 12.5යි ඍණ 3යි ඍණ 4.5යි ඍණ 4යි 345යි 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 නම් මේක එච්චර
එහෙනම් දැන් අපි මේ සමීකරණය ඉවර කළා. අපි ඒක ඇතුළෙන් අපි ආදායම් ප්‍රකාශය සකස් කරමු. එන්න ටක් ගාලා කරලාමු. මුලින්ම ධන කට්ටිය ධන 500ක් තියෙනවා. ධන 500 කියලා කියන්නේ මුල ප්‍රාග්ධනය 500යි. ඒක හරි. ඊළඟට 12.5ක් තියෙනවා. ඒ කියන්නේ සේවා ආදායම් 12.5යි රූ 1000. ඊළඟට ධන කවුද 7.5ක් ලැබිය යුතු සේවා ආදායම් 7.5යි ධන ඉවරයි ඊළඟට ඍණ දෙකක් ෂය දෙකයි ඊළඟට තුනක් ඒ තුන කවුද බලන්න පස්වෙනි එකේ තියෙන්නේ sorry පහ නෙමෙයි පහ කුලිය 3යි ඊළඟට 4.5ක් බලන්න මේ 4.5 මොකද්ද ගැනිලි නම් මෙතන 4.5යි ඊට පස්සේ 10,500ක් තියෙනවා වැටුප් 10.5යි ඊට පස්සේ 2.5යි තොග භාවිත නැත්නම් තොග විනාශ තොග හානි මොකක් හරි 2.5යි හරි එච්චරයි ටක් ගාලා සුළු කරමු 19යි 20යි මෙතන 12යි 13යි 14යි 15යි 18යි 2යි නම් එම නිසා කාලච්ඡේදයේ ලාභය 2යි ඒ දෙක අරන් යනවා මෙතනට 502යි 4.5ක් අඩු කරනවා 4.5ක් අඩු කරනවා එතකොට 502කින් 4.5ක් අඩු කරාම 497.5යි 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 අමතර ප්‍රාග්ධනයක් නැහැ 497.5ම තමයි 497.5ම තමයි හරි ඊට පස්සේ මෝටර රථවල අවසාන ශේෂය 238යි අවසන් තොගය 3.5යි ණය ගැති 7.5යි මුදල් 345යි ඊළඟට ණය හිමි 90යි උපචිත වියදම් 6.5යි එච්චරයි එහෙනම් මෙතන 96.5යි 96.5යි මෙතන එතකොට එනවා 10යි 11යි කියලා කියන්නේ 46යි 56යි 356ක් මෙතන එනවා අපි එකතු කරමු 8යි 6 14න් 4 එකක් ඉදිරියේ මෙහෙට දැම්ම 4යි 4යි 5යි 9යි 2යි 3යි 5යි 594 මෙතන එකතු කරමු 5යි 10යි මිනිහ ඉදිරියේ මෙහෙට දැම්ම 7ට 14න් 4 එකක් ඉදිරියේ මෙහෙට දැම්මා 10යි 10යි 19න් 9 එකක් ඉදිරියෙන් දැම්මා 594 ලියන්න එම නිසා මුළු හිමිකම් හා වගකීම් එම නිසා මුළු හිමිකම් හා වගකීම් අන්න ඒකත් ඉවරයි අපි යම් ප්‍රශ්නාංක 30ට හරි ප්‍රශ්නාංක 30 අපිට කියනවා සිරිවර්ධන මහතා සේවා සපයන ව්‍යාපාරයක් නිරතව සිටි ප්‍රශ්නාංක 30 සිරිවර්ධන මහතා සේවා සපයන ව්‍යාපාරයක නිරත වී සිටි 1997 අප්‍රේල් මාසයට අදාළ සාරාංශගත ගිණුම් කරන සමීකරණ ස්වරූපයෙන් පහත සඳහන් දක්වා ඇත. ඒක කියනවා විශේෂයෙන්
විශේෂයෙන් කියනවා අංක 5 යටතේ දක්වා ඇති ගනුදෙනුව හැර අංක 5 යටතේ දක්වා ඇති ගනුදෙනුව හැර අනෙකුත් අයිතිකරුගේ ගනුදෙනුව හැර අයිතිකරුගේ හිමිකමට වැඩිවීමට හෝ අදාළ ගනුදෙනු ශුද්ධ ලාභයට බලපායි. එනම් අංක 5 විතරක් ශුද්ධ ලාභයට බලපාන්නේ නැහැ. එනම් අංක 5 ශුද්ධ ලාභයට බලපාන්නේ නැත්නම් ඔයා දැම්ම හිතා ගන්න අංක 5 කියන්නේ ආදායමක්වත් වියදමක්වත් නෙවෙයි. ආදායමක්වත් වියදමක්වත් නෙමෙයි. අංක 5 හැර අනෙකුත් සියලුම දේවල් බලපානවලු. හැබැයි අංක 5 බලපාන්නේ නැහැලු. එහෙනම් ඔය කියන්නේ අංක 5 කියන්නේ ගැනිල්ලක් වේවා අමතර ප්‍රාග්ධනයක් වේවා කියලායි කියන්නේ. යා. අපිට ගණතුණු ටිකක් දීලා කියනවා මොහාන්ගේ ඉහත දැක්වෙන එක් එක් ගණදුනුව විස්තර කරන්නලු. ඉහත දැක්වෙන එක් එක් ගණදුනුව විස්තර කරන්නලු. බලන්න ගණදුණු අංක 1 ගණදුණු අංක 1 මුදල් 90000ක් වැඩි වෙලා හිමිකම 90000ක් වැඩි වෙලා. එහෙනම් ගණදුණු අංක 1ට අපිට ලියන්න බෑ අමතර ප්‍රාග්ධනය කියලා. ඇයි? අංක 5 විතරයි අමතර ප්‍රාග්ධනය හෝ ගැනිල්ලක් විය හැක්කේ. එයාලා කියලා තියෙනවා. එහෙනම් අංක 1 අනිවාර්යයෙන්ම ආදායමක් විය යුතුයි. ආදායමක් විය යුතුයි. එහෙනම් ලියන්න. ලද මුදලින් ලද සේවා ආදායම් අංක 1ට මුදලින් ලද සේවා ආදායම් 90000යි. මුදලින් ලද සේවා ආදායම් රුපියල් 90000යි. මුදලින් ලද සේවා ආදායම් රුපියල් 90000යි. අංක 2 මුදල් 32500ක් අඩු වෙනවා හිමිකම 32500ක් අඩු වෙනවා. එහෙනම් මේක ගැනිල්ලක් වෙන්න බෑ වියදමක්. ලියන්න. ව්‍යාපාරයේ මෙහෙයුම් වියදම් ගෙව්වා 32500යි. ව්‍යාපාරයේ මෙහෙයුම් වියදම් ගෙව්වා 32500යි. 32500ක මෙහෙයුම් වියදම් දැරුවා. 32500ක මෙහෙයුම් වියදම් දැරුවා. ඊට පස්සේ කියනවා අංක 3 මුදල් 23000ක් අඩු වෙලා වගකීම් 23000ක් අඩු වෙලා. ඒ කියන්නේ මොකක්ද? ණය හිමියන්ට මුදල් ගෙව්වා. ණය හිමියන්ට මුදල් ගෙව්වා රුපියල් 23000යි. ණය හිමියන්ට මුදල් ගෙව්වා රුපියල් 23000යි. ණය හිමියන්ට මුදල් ගෙව්වා 23000යි. ණය හිමියන්ට මුදල් ගෙව්වා 23000යි. අංක 4 ද්‍රව්‍ය වැඩි වෙලා වගකීම් වැඩි වෙලා. ද්‍රව්‍ය වැඩි වෙලා කියන්නේ ද්‍රව්‍ය අරගෙන අරන් තින්නේ ණයට. එහෙනම් ලියන්න. කාර්යාල ලිපි ද්‍රව්‍ය ණයට ගත්තා රුපියල් 6000යි. නැත්නම් රුපියල් 6000ක් වටිනා කාර්යාල ලිපි ද්‍රව්‍ය මිලදී ගත්තා ණයට. රුපියල් 6000ක් වටිනා කාර්යාල ලිපි ද්‍රව්‍ය මිලදී ගත්තා ණයට. රුපියල් 6000ක් වටිනා කාර්යාල ලිපි ද්‍රව්‍ය ණයට මිලදී ගත්තා. ඊළඟ එක 5 19500ක් මුදල් අඩු වෙලා අයිතිකරුගේ හිමිකම අඩු වෙලා 19500ක්. එහෙනම් පස්වෙනි එක සුද්ධ ලාභයට බලපාන්නේ නැහැ. සුද්ධ ලාභයට බලපාන්නේ ආදායමක් හෝ වියදමක් විතරයි. එහෙනම් සුද්ධ ලාභයට බලපාන්නේ නැති ගනුදෙනු තමයි කවුද? සුද්ධ ලාභයට බලපාන්නේ නැති ගනුදෙනු තමයි අමතර ප්‍රාග්ධනය සහ ගැනිලි. එහෙනම් මෙතන අපිට ලියන්න පුළුවන් ගැනිලි ඇයි අඩු වෙලානේ තියෙන්නේ? ගැනිලි කියලා ලියන්න පුළුවන්. අපිට මෙතන ලියන්න පුළුවන් ගැනිලි කියලා. එහෙනම් අයිතිකරුගේ මුදල් ගැනිලි 19500යි. හරි. ඊට පස්සේ අංක 6 මුදල් රුපියල් 40000ක් අඩු වෙලා ඉඩමක් වැඩි වෙලා කියන්නේ ඉඩමක් අරගෙන. එහෙනම්
ඉඩමක් මිලදී ගත්තා රුපියල් 40000යි. ඉඩමක් මිලදී ගත්තා රුපියල් 40000යි. ඉඩමක් මිලදී ගත්තා රුපියල් 40000යි. අවසාන එක කාර්යාල ලිපි ද්‍රව්‍ය 6800ක් අඩු වෙලා හිමිකමත් අඩු වෙලා. ඒ කියන්නේ ව්‍යාපාරයේ තිබ්බ කාර්යාල ලිපි ද්‍රව්‍ය භාවිත කළා. ව්‍යාපාරයේ තිබ්බ කාර්යාල ලිපි ද්‍රව්‍ය භාවිත කළා. ව්‍යාපාරයේ තිබ්බ කාර්යාල ලිපි ද්‍රව්‍ය භාවිත කළා. එහෙනම් කාර්යාල ලිපි ද්‍රව්‍ය භාවිත 6800යි. ප්‍රශ්න අංක 1 ඉවරයි. ප්‍රශ්න අංක 2 මාසයේ සඳහා ශුද්ධ ලාභය ගණනය කර පෙන්වන්න. එන්න. මාසයේ සඳහා ශුද්ධ ලාභය ගණනය කරමු. එන්න. ලියන්න මෙන්න මෙහෙම. ලාභය හෝ අලාභය සමානයි. ලාභය හෝ අලාභය සමානයි. අග ප්‍රාග්ධනය ඍණ මුල ප්‍රාග්ධනය. අග ප්‍රාග්ධනය ඍණ මුල ප්‍රාග්ධනය ධන ගැනිලි ඍණ අමතර ප්‍රාග්ධනය. ඍණ අමතර ප්‍රාග්ධනය. ලාභය හෝ අලාභය සමානයි. ලාභය හෝ අලාභය සමානයි. ලාභය හෝ අලාභය සමානයි. අග ප්‍රාග්ධනය ඍණ මුල ප්‍රාග්ධනය ධන ගැනිලි ඍණ අමතර ප්‍රාග්ධනය. එනම් සමාන ලකුණු දාන්න. බලන්න ගාන අනුව අග ප්‍රාග්ධනය කියන්නේ අවසාන ප්‍රාග්ධනය. ඒක ඔයා හොයන්න ඕන. ඒක ඔයා හොයන්න ඕන. හොයන්න ටක් ගාලා හොයන්න. 1,65,000ට එකතු කරන්න 90,000 අඩු කරන්න 32,500 අඩු කරන්න 19,500 එකතු කරන්න 6,800. හරි. එතන අඩු කිරීම තියෙන්න ඕන. කාර්යාල ලිපි ද්‍රව්‍ය කියලා ලිපි ද්‍රව්‍ය අඩු වෙනවා 6,800ක්. හිමිකමත් ඍණ 6,800යි ධන නෙමෙයි. ඍණ 1,96,200යි. අවසාන ප්‍රාග්ධනය 1,96,200යි. ඍණ මුල ප්‍රාග්ධනය. මුල ප්‍රාග්ධනය 1,65,000යි. මුල ප්‍රාග්ධනය 1,65,000යි. 1,65,000යි. මුල ප්‍රාග්ධනය 1,65,000යි. ධන ගැනිල්ලක් තිබ්බා 19,500ක. ඍණ අමතර ප්‍රාග්ධනයක් නැහැ. එච්චරයි. එන්න එහෙනම් 1,96,200න් අඩු කරන්න 1,65,000 අන්න 31,200යි. 31,200යි. ඒකට එකතු කරන්න 19,500ක්. ඒකට එකතු කරන්න 19,500ක් 50,700යි. 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 හරි. එහෙනම් 50,700ක් තමයි අපේ ලාභය. 50,700ක් තමයි අපේ ලාභය. හරි. හරි. ටක් ගාලා මේක දාගන්න. හරි. ප්‍රශ්න අංක 31. ප්‍රශ්න අංක 31 බලන්න. මොහන්ගේ ව්‍යාපාරයේ සිදු වූ ප්‍රශ්න අංක 31. ප්‍රශ්න අංක 31. මොහන්ගේ ව්‍යාපාරයේ සිදු වූ ගනුදෙනු ගිණුම් කරන සමීකරණය ඇසුරෙන් පහත දක්වා ඇත. 1
ආදී වශයෙන් කියලා අපිට කියනවා කාලච්ඡේදයේ තුලදී අයිතිකරු විසින් මුදලින් ප්‍රාග්ධන එකතු කිරීමක්වත් ගැනීමක්වත් කරලා නැහැ. එහෙනම් මෙතන කිසිම වෙලාවක ඔයා අමතර ප්‍රාග්ධනය හෝ ගැනලි කියන වචනේ ලියන්න බෑ. වැරදි ලිව්වොත්. මොකද එයා කියනවා කට වචනෙන්ම කියනවා මුදලින් අරගෙනත් නැහැ, දාලත් නැහැ. අපිට කියනවා ඊට පස්සේ සිදු වී ඇතැයි සැලකිය හැකි ව්‍යාපාර ගනුදෙනුව ලියන්නලු. එන්න. ලියමු. එක ප්‍රාග්ධනය වැඩි වෙලා සහ වත්කම් වැඩි වෙලා මුදල් කියලා. ප්‍රාග්ධනයත් වැඩි වෙලා වත්කමුත් වැඩි වෙනවා කියන්නේ මේක ව්‍යාපාරයේ පළවෙනි ගනුදෙනුව නිසා. පළවෙනි ගනුදෙනුව නිසා ඔයාට ලියන්න පුළුවන් අයිතිය තියෙනවා එකක් ආරම්භක ප්‍රාග්ධනයේ යෙදීම හෝ ආදායමක් ලැබීම. ආරම්භක ප්‍රාග්ධනයේ යෙදීම හෝ ආදායමක් ලැබීම. ආරම්භක ප්‍රාග්ධනයේ යෙදීම හෝ ආදායමක් ලැබීම. හරිද? දෙක අයිතිකරුගේ ප්‍රාග්ධනය අඩු වෙලා වගකීම් වැඩි වෙලා. ප්‍රාග්ධනය අඩු වෙන්න පුළුවන් ආකාර දෙකයි. එකක් ගැනිලි, අනෙක වියදම. ගැනිල්ල එන්න බෑ මොකද ගැන්ලි නැහැලු. එහෙනම් වියදම. වියදම. වියදම ගෙව්වාද නෑ. ගෙවලා නෑ. වියදම ගෙව්වේ නැති නිසා තමයි වගකීම් වැඩි වෙලා තියෙන්නේ. එහෙනම් ව්‍යාපාරය දැරුවෙහිත් නොගෙවූ වියදම් තීරණය. 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 අංක 3 හිමිකම අඩු වෙලා මුදල් අඩු වෙලා. හිමිකම අඩු වෙන්න පුළුවන් විදි දෙකයි. එකක් ගැනිල්ල, අනෙක වියදම. ගැනිල්ලක් වෙන්න බෑ, ඒක නැහැලු. එහෙනම් අනිවාර්යෙන්ම වියදමක් තමයි. එහෙනම් ව්‍යාපාරයේ මෙහෙයුම් වියදම් ගෙව්වා. ව්‍යාපාරයේ මෙහෙයුම් වියදම් ගෙව්වා කියලා ගන්න පුළුවන්. ව්‍යාපාරයේ මෙහෙයුම් වියදම් ගෙව්වා කියලා ගන්න පුළුවන්. අංක 4. ප්‍රාග්ධනය වැඩි වේ, ණය ගැතියත් වැඩි වේ. ණය ගැතිය නම් වැඩි වෙන්නේ මගේ ආදායමක් නිසා. ප්‍රාග්ධනයත් වැඩි වෙන්නේ මගේ ආදායමක් නිසා. එහෙනම් ණයට සැපයූ සේවා. ණයට සැපයූ සේවා. සේවාවක් ණයට සැපයූ නිසා මට මුදල් ලැබෙන්න ඕන. ණය ගැතියන් වැඩි වේ. ඒක ආදායමක් නිසා හිමිකම වැඩි වේ. ණයට සැපයූ සේවා. ණයට සැපයූ සේවා. ඊළඟට 5. හිමිකම අඩු වෙලා තොගය අඩු වෙලා. හිමිකම අඩු වෙන්න පුළුවන් වියදමක් නිසා විතරයි. එහෙනම් තොගය අඩු වෙලා. එහෙනම් තොග භාවිත, තොග විනාශ, තොග හානි කියලා අඩු වෙන්න පුළුවන්. තොග භාවිත, තොග හානි, තොග විනාශ ඔය කියන ඕන එකකින් එක අඩු වෙන්න පුළුවන්. අවසාන එක ස්ථාවරවත්කම් අඩු වෙලා හිමිකමත් අඩු වෙලා. එනම් වියදමක් නිසා විතරයි හිමිකම අඩු වෙන්නේ. ෂය එනම් ස්ථාවරවත්කම් ෂය රුපියල් ස්ථාවරවත්කම් ෂය වීම. ස්ථාවරවත්කම් ෂය වීම කියලා ගන්න පුළුවන්. ස්ථාවරවත්කම් ෂය වීම කියලා ගන්න පුළුවන්. ස්ථාවරවත්කම් ෂය වීම කියලා ගන්න පුළුවන්. හරි. 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 ප්‍රශ්නාංක 32 බලන්න 2000 ජනවාරි 1 දින කමල් සේවා ව්‍යාපාරයක් ආරම්භ කරන ලදී. ජනවාරි මාසයට අදාළ මේ ආරම්භ කරපු ව්‍යාපාරයක් ගැන තොරතුරු තමයි මේ කියන්නේ.
හමාරයි. කමක් නෑ හොඳේ. මම කියාගෙන යන්නම් මාව ඇහෙනවනේ කට්ටියනේ. කියාගෙන යන්නම් බලන්න. ෆෝන් එකේ බැටරි වැස්සා. හරි බලන්න. එක කියනවා ඔන්න පොඩ්ඩක් බලන්න අපිට පොඩ්ඩක් විශේෂයෙන් කියනවා 4 5 7 ගනුදෙනු පමණක් ශුද්ධ ලාභයට බලපා ඇත. එතකොට 4 5 7 ගනුදෙනු කියන එකට ඔයගොල්ලෝ දාගන්න ශුද්ධ ලාභයට බලපානවා කියලා කියන්නේ 4 5 ගනුදෙනු එක්ක ආදායමක් එක්ක වියදමක්. හරිද? එක්ක ආදායමක් එක්ක වියදමක්.